समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य। सद्धर्म श्रावक කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව අපේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අප්‍රමාණ අනුකම්පාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවය පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි මෙලව ජීවිතයක් තුළින් පරලෝව
සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ මහත් වූ බලාපොරොත්තු වෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්වත්නි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් අභිභවනී කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සක්දෙව් මහ රජාණන් වහන්සේ අරමුණු කරගෙන. දෙවිඳුනි, මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. සක්වලවල් 10000ක තරම් දෙවියන්ටයි භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කළේ. එහෙමනම් සියලුම දානයන් අභිභවනය කරමින් දිනන ඒ උතුම් වූ ධර්ම දානමේ පින්කම භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙච්ච ශ්‍රාවකයන් විදිහට මුළු මහත් ලෝකයටම අනුකම්පා කරලා සිද්ධ කරන්නේ මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙන පින්වත් පිරිස කටයුතු සෝදානම් කළා. ඒ තුලින් සියලු දෙනා ධර්ම දානපතියන් බවට පත් වෙනවා. ධර්ම දානය කරන පින්නතුන් හැටියටත් සද්ධර්ම ශ්‍රවණය කිරීමම බොහෝ සෙයින් වටිනවා. ඇයි එහෙම සඳහන් කරන්නේ? සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන හැමෝම සද්ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අනීවරණ සූත්‍රයෙන් තමයි කොහොමද බණ අහන්න ඕනේ. මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මොකක්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතුරුතුරදීම මාහට අතිඋතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළා. එහෙමනම් පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරන්න අද අපි හැමදෙනාම උත්සාහ කරමු. මේ උතුම් කුසලයෝ අපි හැම දිනන්ටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්තුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ ධනංජානි බැමිණිය පිළිබඳව. ඇයගේ ජීවිත කතාව ආශ්‍රයෙන් ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්න. මනාව රත්නත්‍රයේ මත පිහිටලා ඉන්න අය කිසිම දවසක රත්නත්‍රයෙන් පරිබාහිර දෙයක් සිද්ධ කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු අය, පින්තුනි, හරියටම සරණ ගියපු අය භාග්‍යවතුන් වහන්සේ
ප්‍රතික්ෂේප කරපු කාරණාවක් කරන්නේ නන්නේ. අප්‍රමාණ ශ්‍රද්ධාවක් පිටාර ගලන දෝරි ගලන ගංගාවක් වගේ වැగిරෙන තරම් ශ්‍රද්ධාවක්. ආන්ගේ ශ්‍රද්ධාව නිසාම භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව ලැබලා සසරින් එතෙර ගියා. ඒ සෝවන් වුණා. අපිත් ඇය වගේද ඇය සතුව තියෙන උතුම් වූ ගුණාංගයන් අපි ළඟ තියෙනවද? ඇය භාග්‍යවතුන් වහන්සේව පිළිගත් ආකාරයටවත් අපි භාග්‍යවතුන් වහන්සේ පිළි අරන් ඉන්නවද? මේ කරුණු දැනගන්න අපි අද ඇය ගැන ටිකක් සාකච්ඡා කරමු. පින්තුනි, රජගහනුවර වේළුවනාරාමේ තමයි මේ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ. ධනංජානි බැමිණියත් රජගහනුවරේ ඉන්නේ. මේ කාරණාව අති දීර්ඝව සඳහන් වෙනවා බ්‍රාහ්මණ සංයුත්තේ. නමුත් අපි හැකිතාක් දුරට කරුණු සාකච්ඡා කරමු. ධනංජානි කියලා කියන්නේ ඒ කාලේ තිබුණ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ වංශයක්. කොයිතරම් ශ්‍රේෂ්ඨයිද කියලා සඳහන් කරනවා. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් තමයි බ්‍රාහ්මණය ඉපදුනේ කියලා සඳහන් කරන්නේ. එහෙම කාලයක ඒ බ්‍රාහ්මණයන් අතරත් ධනංජානි බ්‍රාහ්මණ වංශයේ අය තමන්ම ශ්‍රේෂ්ඨයි කියලා කියව ගන්නවා. ඒගොල්ලෝ කියනවා බ්‍රාහ්මණයෝ මුඛෙන් නම් ඉපදුනේ, අපි බ්‍රාහ්මණයෝ මහා බ්‍රහ්මයාගේ ඉහමුදුනෙන් උපන්නේ කියලා. එහෙනම් ඉන්න බමුණන්ට වඩා අපි ශ්‍රේෂ්ඨයි කියලා තමයි ඒ වංශයේ අය කියව ගන්නේ. එහෙමනම් ධනංජානි වංශයේ ගොඩාක් අය මිත්‍යා දෘෂ්ටිගතයි. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඒ තරම්ම පැහැදීමක් තිබෙන්නේ නැහැ. නමුත් කීප දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තා. කාරණා සඳහන් කරලා තියෙන්නේ මේ වංශයේ බොහෝ සෙයින් මාන්නකාර අය ඉන්නේ. තමන්ට වඩා උසස් කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ කියලා මහලොකු මානිකෙන් මත් වෙලා ඉන්නේ. වෙන කියන කිසි කෙනෙක් කිසිම කාරණාවක් ගණන් ගන්නෙත් නැහැ. ඒ තරම්ම වත් පොහොසත්කම් තියන අය. නමුත් මේ ධනංජානි ගෝත්‍රයේ ධනංජානි වංශේ ධනංජානි කියලා බැමිණියක් හිටියා. විශේෂයෙන් ලැබුණු අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න ලැබිලා දේශනාව නිමා වෙනකොටම සෝවාන් මාර්ගඵලය ලැබලා ඉන්නේ. එමනම් බොහෝම සුළු පිරිසක් තමයි භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඒ තරම්ම බහුතරයක් ඉන්නේ මිත්‍යා දෘෂ්ටිගත අය. ධනංජානි බැමිණිය විවාහ වෙලා ඉන්නේ භරද්වාජ කියලා බ්‍රාහ්මණයෙක් එක්ක. පින්තුනි, මේ භරද්වාජත් ඒ වාගේම කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ පිළිගන්න කිසිසේත්ම සූදානම් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන වචනේවත් අහන්න සූදානම් නැති, කැමති නැති කෙනෙක්.
ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. තමතින් තමන්ගේ ස්වාමියා එහෙම වුණාට ධනංජානි බැමිණියේ එහෙම නේ. ඒ තරම්ම ශ්‍රද්ධාවන්තයි. තමන්ගේ ගෙදර දානමාන කටයුතු නොපිරිහෙලා සිදු කරනවා. තමන්ගේ ස්වාමියාට තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් අඩු නැතුව ඉටු කරනවා. භාග්‍යවතුන් වහන්සේටත් මහ සංඝරුවනටත් තමන්ගෙන් විය යුතු යුතුයකම් නොපිරිහෙලා ඉටු කරනවා. ඇයට පුළුවන් පමණින් ශක්ති ප්‍රමාණයෙන් සියලු කාරණා සිද්ධ කළත් මොනම හේතුවකින්වත් තමන්ට තියෙන වගකීම් ඇය පැහැර හරින්නේ නැහැ. පින්තුනි කරුණු සඳහන් කරලා තියෙන්නේ තමන්ගේ ගෙදර තමන්ට පුළුවන් කාලෙට භික්ෂූන් වහන්සේලා වඩමවලා දාන පූජා කරනවා. ඉතින් ඒ කාලෙට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහ සංඝරුන්ට මේ නිවස දානට වඩිනකොට ඇය දානි දුන්නට භරද්වාජ බමුණ ඉන්නේ නැහැ. භරද්වාජ බමුණා බොහෝම තරහින් ගෙයින් එළියට යන්නේ. ආයේ ගෙදර එනවා කියලා සඳහන් කරන්නේ දානි දීලා අවසන් වෙලා භික්ෂුන් වහන්සේලාත් වැඩපුවාම. එතකොට අපේ පින්නතුන්ට තේරෙන වෙන්නේ කොයිතරම් තරහක් හිතේ තියෙනවද කියලා. බැමිණිය මෙහෙම පින්කම් කරනවට කැමති නෑ. එතකොට බ්‍රාහ්මණයත් දන් දෙනවා. කාටද දන් දෙන්නේ? ඒගොල්ලොන්ගේ බ්‍රාහ්මණයින්ට. ඒගොල්ලෝ දන් දෙනවා. විටින් විට 500 600 මේ විදිහට එකරගෙන ඇවිල්ලා තමයි දන් දෙන්නේ. පින්තුනි ලෝකයේ තියෙන බොහෝ ආගම්වල ඒ ආකාරයෙන් දන් දෙන හැටි උගන්වනවනේ. අපේ ශාසනයේ විතරක් නෙවෙයි දන් දෙන ක්‍රමය උගන්වන්නේ. ලෝකේ හුඟක් ආගම්වල දන් දෙන ක්‍රමය උගන්වනවා. නමුත් හරියටම උගන්වන්නේ මේ ශාසනයේ විතරයි. බුද්ධාන්තරයක බුද්ධෝත්පාදයක ඒ බුද්ධෝත්පාදයේ ඒ උතුම් වූ ශාසනය තමයි උගන්වන්නේ. හරියටම දන් දෙන හැටි. ඉතින් තථාගත ශ්‍රාවිකාවක් වෙච්ච ධනංජානි තමන්ගේ අතින්ම උයාපු දානමානි රත්තරන් හැන්දකින් තමයි අරගෙන ගිහිල්ලා ආ බ්‍රාහ්මණයන්ට බෙදලා ආහාර ගන්න සලසනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. නමුත් තමන්ගේ ස්වාමියා තමන්ව පින්කමක් කරනකොට මගදී අතහැරලා ගියා කියලා ධනංජානි පැත්තකට වෙලා ගියේ නැහැ. දැන් උඹේ පින්කම උඹම කරගනින් කියලා. පින්තුනි මේ ශාසනයේ කුරා කුහුඹෙකුටවත් හිංසා කරන්න උගන්වන්නේ නැහැ. ඒ තමයි මේ ශාසනයේ හැටි. තව කෙනෙකුට කරදරයක් කරන්න, තව කෙනෙකුට රිද්දන්න අංශු මාත්‍රයක තරම්වත් මේ ශාසනයෙන් කවදාකවත් අවසරයක් දෙන්නේ නැහැ. ඒ නිසාම ධනංජානි බැමිණිය බොහොම අහිංසකයි. ඒ විතරක් මේ උතුම් වූ සෝවාන් ඵලය ලැබලා ඉන්නේ. කවදාක්වත් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙනස් වෙන්නේ නැහැ. රත්තරන් හැන්දකින් තමයි නාල පිරිසිදු වෙලා තමයි බොහෝම පාරිශුද්ධව තමන් හදාගත්ත ආහාර ටික බ්‍රාහ්මණයන්ට පූජා කරනවා කියලා කියන්නේ. නමුත් බමුණ එහෙම නැහැ කියලා දැන් අපි දන්නවා.
මෙතන සඳහන් කරනවා. එක දවසක් තමන්ගේ ස්වාමියා භරද්වාජ කුඹුරේ සීසාන්න ගිහිල්ලා. කුඹුරේ සීසා ඉන්නකොට තමන්ගේ බිරිඳ ඔළුව උඩ තියාගෙන තමන්ගේ ස්වාමියාට ආහාර ටික ගෙනියනවා. අරගෙන යනකොට මේ කකුලේ ගලක් හැප්පෙනවා. මෝඩ ගලක්. අපි නම් සමහරට දීම හැප්පුණොත් කේන්ති අරගෙන බැනලා හිතක් පපුවක් නැති වස්තුවක් වුණත් ඒකට බැනලා අපේ හිතේ අපි සංසිඳව ගන්න හදනවා. මම එතනත් ඉතින් මෝඩකමමයි තියෙන්නේ. මොකද ඉතින් අපේ හිතේ ඇතිවෙන කේන්තියකට අපිටමනේ පව් පිරෙන්නේ. ඒක තව කෙනෙක් වෙනුවෙන් වේවා තමන් වෙනුවෙන් වේවා ඇතිවෙන දේශයට, ක්‍රෝධයට, වෛරයට පව්මයි පිරෙන්නේ. ඒකයි මං කිව්වේ මෝඩකම කියලා. අපි හරි මෝඩයි එතනදී. නමුත් ධනංජානි භාග්‍යතුන් වහන්සේ සරණ ගිහින් ඉන්නේ කොයිතරම්ද? ඉහෙව්ඩ අරගෙන ගියපු වාජනී පැත්තකින් තියලා වේලවන ආරාමේ පැත්ත හැරිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. මගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ নমස්කාරය වේවා කියලා වන්දනා කරනවා. දැන් වුණේ මොකද්ද? වෙනින් කාරණාවක්. කලේ මොකද්ද? වෙනින් කාරණාවක්. තර්ක කරලා අපි ගලපන්න හදයි මොකද්ද කලේ මොකද්ද වුණේ කියලා. නමුත් ඉතින් අපිට කවදාකවත් තර්ක කළා කියලා මේ කරුණු ගලපන්න බෑ. මේ ශාසනයේ තර්කයට ගෝචර වෙන්නේ නැහැ. ඇයි ගෝචර වෙන්නේ නැත්තේ? ඊට වඩා ඉහළින් මේ ශාසනයේ තියෙන නිසා. ඒ නිසා තර්ක කිරීමෙන් ඇති වැඩක් නැහැ. ධනංජානිට දවසක් තමන්ගේ ස්වාමියා කියනවා මම මගේ ගෙදර අසුවල් දවසේ බ්‍රාහ්මණයන්ට දානයක් දෙන්න සෝදානමින් ඉන්නවා. එදාට බොහෝම වංශවත් උසස් කුලවල බ්‍රාහ්මණයින් අපි දෙන දානේ ආහාර කරගන්න එයි. ආන් ඒ එනකොට ඔබත් බොහොම ගරුසරුව ඉඳගෙන දානමාන පූජා කරගන්න ඕනේ. නමුත් ඔබ හැමදාම බවත් ගෝතමයන් ගැන මතක් කරනවා. ගෝතමයන්ට වන්දනා කරනවා. ගෝතමයන් ගැන සිහි කරනවා. ඉතින් මේ දානේ දෙන දවසේ නම් ඔහු ගැන මතක් කරන්න එපා. ගෝතමයන් ගැන සිහි කරන්නවත් එපා. කල්පනා කරන්නවත් එපා. එහෙම කියලා තමන්ගේ බිරිඳට හරියට අවවාද දුන්නා. බැරි වෙලාවත් ඔබ එහෙම කළොත් මටත් බැනලා ඔබටත් බැනලා අපිට ගරහා මේගොල්ලෝ යන්න පුළුවන් නැගිටලා. ඒගොල්ලෝ මාත් එක්ක අමනාප වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේ නම් කරන්න එපා කියලා තමන්ගේ බිරිඳ ළඟ තියාගෙන අවවාද කළා. නමුත් මේ වෙලාවේ ධනංජානි සඳහන් කරනවා ස්වාමීනි මට නම් ඒක එහෙම කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ මට මතක් වුණොත් මං වන්දනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ මට සිහිපත් වුණොත් මං ගරු කරනවා. ඒක කිසි කෙනෙකුට මේ ලෝකේ ඉන්න කාටවත් නතර කරන්න බෑ. මං ඒ සත්පුරුෂෝත්තමයන් වහන්සේ කොහේ හිටියත් අවස්ථාව ලැබුණොත් මතක් වුණොත් මං වන්දනා කරගන්නවා. එහෙම කියනකොට භරද්වාජට හුඟක් කේන්ති ගියා. භරද්වාජට හුඟක් වේදනාව දැනුණා.
භරද්වාජ තරහින් පුපුරන්න පටන් ගත්තා. භරද්වාජ තමන්ගේ බිරිඳට කතා කරලා කියනවා මිනිස්සු ලොකුවට තියෙන ඉඩකඩම් බේරගන්න හොරහතුරන්ගෙන් ආරක්ෂා කරගන්න ඉඩම වටේට වැට ගහනවා. වැට ගහලා කම්බි ගහලා ලී හිටවලා තමන්ගේ ඉඩමට කාටවත් එන්න බැරි වෙන්නේ තමන්ගේ ඉඩම ආරක්ෂා කරගන්නවා. උඹට තියෙන්නේ ඒ තරම්ව දුක් විඳින්නේ නැති දෙයක් කරන්න. උඹට තියෙන්නේ ඔය අතේ තියෙන ඇඟිලි දෙකෙන් උඹේ කට වහගෙන ඉන්න. ඉඩමකට වැට ගහනවා වගේ නෙවෙයි අතේ තියෙන ඇඟිලි දෙකකින් කට වහගෙන ඉන්න. බොහොම ලේසි දෙයක්. නමුත් උඹට ඒක කරගෙන ඉන්න බැයිද කියලා ඇහුවා. ඒ වෙලේ මතක් කළා භාග්‍යතුන් වහන්සේ මතක් වුණොත් මම භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්නවා. මේක ඉවසන්නම බැරුව ගියා. කේන්ති ඉවසන්නම බැරුව ගියපු තැන ගේ ඇතුළට ගිහිල්ලා කඩුවක් අරගෙන ඇවිල්ලා කඩුව ඉහළට ඔසෝගෙන කියනවා මං උඹව මෙතනම මරලා කෑලි කෑලි වලට කපලා මස් ගොඩක් කරනවා කියලා. ඒකට මෙතන සඳහන් කරන්නේ මෙතන මං උඹව මස් ගොඩක් කරනවා කියලා. බලන්නකෝ ඒකට කේන්තියේ තරම. දැන් අපිට කේන්ති ගියොත් අපි පිහියෙන් ඇනලා හරි මරනවා කියන තැනට අපි යන්නේ. නමුත් ඒ කේන්තිය ඊටත් වඩා වැඩි නැද්ද? කෑලි කෑලි වලට කපලා වෙන් කරනවා කියලා කිව්වහම. එතකොට එතන තව කේන්තිය කොයිතරම්ද? කෑලි කෑලි වලට කපන මොහොතේ කේන්තිය, ද්වේෂය, ක්‍රෝධය, තරහ විවර වෙලා නැහැ. එම්නම් අපොදුම කේන්තියකින් මේ කියන්නේ. උඹව මරලා මෙතන මස් ගොඩක් මං ගොඩ ගහනවා. බුදුරජාණන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ බවත් ගෞතමයන් පිළිබඳව මතක් නම් කරනවා එහෙම නෙවෙයි කියලා. තමන්ගේ ස්වාමියා ළඟ පාද දෙකලක දණින් වැටිලා එදා වැඳ වැඳ තමන් ස්වාමියා ඉස්සර ආණ්ඩ මතක් කරන්නේ. බුදුගුණ ගාථා 500කින් තමන්ගේ හිතට වැටහෙන බුදුගුණ ගාථා 500කින් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව බුදුගුණ කියනවා. මේක අහගෙන ඉඳලා ඇති වෙලා භරද්වාජ බමුණා උඹ ඕන එකක් කරගනින් කියලා කඩුව බිම දාලා ගෙයින් එළියට බහලා යනවා. පස්සේ කාලේ ධනංජානි ගර්හිත කියලා මේ ගාථා සඳහන් කරනවා. ධනංජානිගේ සිංහ ගර්ජනාව ගාථා 500කින් සිදු කරපු බුදුගුණ වර්ණනාව. පස්සේ දානෙ දෙන දවස ආවා. පුදුම විදිහට වෙහෙස මහන්සි වෙලා ලිපේ ගිනි රස්නේ විඳ විඳ පිච්චි ආහාර ඉව්වා. ආහාර සකස් කළා. සකස් කරලා සෝදානම් කරලා ගේ ඇතුළත් බ්‍රාහ්මණයින්ට ඉඳගන්න පුළුවන් වෙන විදිහට සකස් කරලා දැන් හැම දෙයක්ම දානි දෙන්න සෝදානම්. පණිවිඩයක් යවනවා බ්‍රාහ්මණයින්ට දැන් සුදුසු වේලාවයි ආහාර ගන්න එන්නේ. ආහාර ගන්න එන්නේ ආරාධනා කරනවා කියලා දාන සෝදානම් කියලා පණිවිඩය යවුවා. බ්‍රාහ්මණයෝ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පනවල තියෙන අසුන් වල ඉඳගෙන අර ආහාර ගන්න කටයුතු කළා. ඉතින් මේගොල්ලෝ ආහාර ගන්න කටයුතු කරනකොට ධනංජානි බැමිණියත් මසුරන් 500ක් වටින වස්ත්‍රයක් ඇඳගෙන සෝද පැන් වලින් නාලා පිරිසිදු වෙලා
මසුරන් 500ක් වටින වස්ත්‍රයක් ඇඳගෙන මසුරන් 1000ක් වටින වතක් කරේ දමාගෙන අර භාජනවල තියෙන උයාපු ආහාර ටික රත්තරන් හැන්දකින් බ්‍රාහ්මණයන්ට බෙදන්න පටන් ගත්තා. ඉතින් මේම දාන බෙද බෙද ඉන්න අතරතුරේ දැන් අරගොල්ලෝ ආහාර ගන්නවා. මේ අතරතුර ධනංජානි බැමිණියගේ පය පැකිලෙනවා ළඟ තිබුණු භාජනයක. දැක්කේ නැතුව අහම්බෙන් සිද්ධ වෙන කාරණාවක්. ඇයට හොඳටම වේදනාව දැනෙන්නත් ඇති. ඉතින් ඇයි ඒ වෙලාවේ මතක් කළේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව. මේ දම් බෙද බෙද ඉන්නේ. භාජනී රත්තරන් හැන්දයි පැත්තකින් තියලා. බ්‍රාහ්මණයෝ ආහාර ගන්නකොට වේළුවනාරාමේ පැත්ත හැරිලා බිම වැටිලා මගේ භාග්‍යතුන් වහන්සේට নমස්කාර වේවා කියලා වන්දනා කළා. දැන් මේ මහ පිරිස මැද්දේ සිද්ධ වෙන කාරණාවක්. මේක බලාගෙන හිටිය බ්‍රාහ්මණයෝ. මේගොල්ලන්ට පුදුමාකාර කේන්තියක් ඇති වුණා. මේ කේන්තියත් එක්ක මේගොල්ලෝ මොකද කරන්නේ? බත් අන ඉඳපු එක එහෙම නතර කරනවා. අතේ තියෙන ඉඳුල් ටික සූරල දැම්මා. දැන් හප ඉන්න ආහාර ටික කටෙන් නැවත අනිත් පැත්තට වැමෑරුවා. එතනින් නැගිට්ටා. මේ වාගේ බවත් ගෞතමයන්ට සලකන ගෙදරකට අපි ආවේ. බවත් ගෞතමයන්ට දන් පොදන ගෙවල් වල අපි මොකටද එන්නේ දානි වන්දනට? මේ විදිහට ලැජ්ජ නැති මිනිස්සු ළඟට අපි මොකටද දානි වන්දනට එන්නේ කියලා බැන මේගොල්ලෝ නැගිටලා යන්න ගියා. තව කෙලත් ගහ යන්න ගියේ. අර කටේ ඉතුරු වෙලා තියෙනවා නම් යම් මොනවා හරි ඒකත් කෙල ගහ යන්න ගියා. මේ සම්පූර්ණම කාරණාව බලාගෙන හිටපු භරද්වාජට හොඳටම කේන්ති ගිහිල්ලා පුපුරනවා. පිපිරි තමන්ගේ බිරිඳ ළඟට ඇවිල්ලා හොඳටම බැන්නා. හොඳටම නින්දා කළා. හොඳටම අපහාස කළා. නමුත් ගහන්න හිතෙන්නේ නැහැ. ඒ වෙලේ සඳහන් කරනවා උඹ මේ කරාපු දෙයට උඹට ගැහුවට ඇති වැඩක් නැහැ. මේකට දෙයක් කරනවා නම් කරන්න ඕනේ උඹ ඔය සරණ ගිහින් ඉන්න බවත් ගෞතමයන්ටමයි. ඒ නිසා මං හොඳ වැඩක් කරන්නම්කෝ කියලා බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න යනවා. දැන් මොකටද යන්නේ? භාග්‍යවතුන් වහන්සේව පරාජය කරන්නේ ප්‍රශ්න අහලා තර්ක කරලා පරාජයටපත් කරන්න. ඒ විතරක් නෙමෙයි වෙහෙසටපත් කරවන්න. ඒකට තමයි මේගොල්ලෝ මොහු මේ යන්නේ. අතරමඟදී යද්දී මුලයි මැදයි අගයි කිසිම හේතුවකින් ගැලපෙන්නේ නැති අහස මහ පොළොව වගේ අපබ්‍රංශ ප්‍රශ්නයක් හදාගෙන යන්නේ. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ළඟට ගියාට තමන්ගේ කේන්තිය පෙන්වුවේ නැහැ. නමුත් ඉතින් භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැද්ද මොහු මෙහෙමයි කියලා? භාග්‍යවතුන් වහන්සේ හොඳටම දන්නවා. පින්තුනි, අපිට භාග්‍යවතුන් වහන්සේට කිසි කාරණාවක් හංගන්න බෑ.
භාග්‍යතුන් වහන්සේ අපි කරන කියන කරපු කියපු කරන්නා වූ කියන්නා වූ මේ අතීත වර්තමාන අනාගත සියලු කාරණා භාග්‍යතුන් වහන්සේ දන්නවා. වෙන තැනක වෙන දෙයක් කියලා ඉස්සරහා hina වෙලා ඉන්න බොහෝ දෙනෙක් සතුටු වෙනවා. අපි කිව්ව කාරණා දැන් ඉතින් කවුරුවත් දන්නේ නැහෙනි. නමුත් පින්තුනි භාග්‍යතුන් වහන්සේ දන්නවා. මොහු හරියටම නිවැරදිද? එහෙම නැතිනම් මොහු වැරදිද? භාග්‍යතුන් වහන්සේක දන්නවා. අදත් ඔය ඇත්තන්ට හිතෙන්න පුළුවන්. අදත් ඉතින් ওই ටිකම තමයි. ඒ ඉස්සර තමයි භාග්‍යතුන් වහන්සේ දැක්කේ නමුත් ඉතින් දැන් දකින්නේ නැහෙනි කියලා. නමුත් එහෙම හිතන්න එපා. භාග්‍යතුන් වහන්සේ අදටත් අපි දිහා බලාගෙන වැඩ ඉන්නේ. අපි කරන කියන සියල්ලම භාග්‍යතුන් වහන්සේ දකින්නවා මේ වෙනකොටත් දැකලා ඉවරයි. අපි වෙන්නත් කලින් ඒ කාරණාව මේ පුජ්‍යලේ අසුවල් සිතුවිල්ල හිතනවා කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දැකලා ඉවරයි. අපිවත් දන්නේ නැහැ ඊළඟට මොකද වෙන්නේ මගේ හිතට කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දැකලා ඉවරයි. ළඟට ගිහිල්ලා තරහින් පිපිරෙනවා. නමුත් පෙන්වන්නේ අගක් මොලක් නැති අපබ්‍රංශ ප්‍රශ්නයක් හදාගෙන ගියේ. ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න ඇහුවා. අහා පරද්දන්න කල්පනා කරනවා. අහා වෙහෙසටපත් කරන්න උත්සාහ කරනවා. නමුත් වෙන්නේ මහ පුදුමයක්. වෙනවනම් වෙහෙසට පත් වෙනවනම් වෙහෙසට කවුද? භරද්වාජමයි. භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මොනම හේතුවකින්වත් වෙහෙසටපත් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වෙහෙසටපත් කරන්න උත්සාහ කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ නෙවෙයි වෙහෙසෙන්නේ. තමන්ට තියෙන ශේරම උඩර වෙට්ටි දාලා තමන්ගේ තියෙන සියලුම දක්ෂතාවය පාවිච්චි කරලා තර්ක කරනවා භාග්‍යවතුන් වහන්සේ ඔක්කොටම එකට තියලා පිළිතුරු දෙනවා. මේක මහා පුදුම කාරණාවක්. පින්තුනේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන හැටි ප්‍රශ්නවලට පිළිතුරු දෙන හැටි මහ පුදුමාකාරයි පින්තුනේ. අපිට කවදාක්වත් හිතලා නම් සාකච්ඡා කළා නම් අවසන් කරන්නේ ඒ පිළිබඳව නම් බැරි වෙයි. නමුත් ප්‍රශ්න අහන්න භාග්‍යතුන් වහන්සේ දෙන පිළිතුරු එක්ක මොහුට මොකද වෙන්නේ? මොහු නතර වේගෙන යනවා. ඒ කියන්නේ ප්‍රශ්න නැති වේගෙන යනවා. දැන් ආවේ භාග්‍යතුන් වහන්සේ වෙහෙසටපත් කරන්න. නමුත් දැන් ඔහුට හුඟක් වෙහෙසයි මහන්සි දැන් ආයේ නැවත අහන්න ප්‍රශ්නයක් නෑ. ඒ නිසාම නිහඬ වෙනවා. ඒ විලේ ඔහුගේ මානෙ බිඳෙනවා. අනුකම්පා කරලා භාග්‍යවතුන් වහන්සේ ඔහුට ධර්මයේ දේශනා කරනවා. ගිනි අරගෙනයි හිත තිබුණේ. ක්‍රෝධයෙන් පුපුරු ගහ තිබුණේ. කබලට වතුර හිනකොට රත් වෙච්ච කබලකට චිටි ගාලා පුපුරනවා වගේ හදවත පිපිරි තිබුණේ. නමුත් එදා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ අනුකම්පා කරලා මේ දේශනාව කරන්නේ. අර ගිනි අරගෙන තිබුණු හිත කලදාහකින් නෑවුවා වගේ ඒ තරම්ම සිසිල් වෙලා යනවා. ඒ තරම්ම නිමිලා යනවා. ඒ තරම්ම පහසුවක් දැනෙනවා.
එදා භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහලා වැඳලා සමාව ඉල්ල ගන්නවා. නැවතනම් මං ආයේ ගෙදර යන්නේ නෑ. නැවතනම් මට ආයේ ගෙදර යන්න ඕමනාවක් නෑ. එහෙම කියලා සමාව ඉල්ලගෙන තීරණය කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රවෘජා භූමියටපත් වෙන්න. භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා. පස්සේ කාලේ හුදකලා වෙලා පිරිසෙන් වෙන් වෙලා ගුණධර්ම පුරුදු පුහුණු කරලා භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙච්ච ශ්‍රාවකයෙක් බවට පත් වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා මේ සසරින් එතර යනවා. ඔහුවත් දැනගෙන හිටියේ නෑ ඊළඟ මොහොතේ මම සසරින් එතර යනවා කියලා. මං ඊළඟට මොකද වෙන්නේ මොකද කරන්නේ කියන එකවත් ඔහු දැනගෙන හිටියේ දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව බලන්නකෝ. මේ පුජ්‍යලේ ආවේ වෙහෙසන්ඩ මහන්සි කරවන්න පරාද කරවලා නින්දා කර කර බනින්න. නමුත් තමන්ව පරද්දන්න ආපු පුජ්‍යලයට භාග්‍යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා ධර්මයේ දේශනා කරලා අනුකම්පා කරලා සුගතියට පමුණුවන්න තරම් කොයි තරම් කාරුණිකත්වයක් භාග්‍යවතුන් වහන්සේ ළඟ තියෙනවද? වෙනතුනි ධනංජානි බැමිණිය නිසාමයි භරද්වාජ බමුණ භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්නේ ගියේ. බැමිණියගෙන් ලැබුණු උපකාරය කොයි තරම් අසීමාන්තිකයි. මං කරුණ මුලින් සඳහන් කළේ භාග්‍යවතුන් වහන්සේව පිළිගන්න තරම් ශ්‍රද්ධාවක් අපට තියෙනවද? භාග්‍යවතුන් වහන්සේ ඔබට මට කරපු අනුකම්පාව අපි දන්නවද? ඇතැම් වෙලාවට අපි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විතරක් බුදුරජාණන් වහන්සේට ඕන විදිහට හැසිරිලා භාග්‍යවතුන් වහන්සේ නැති තැන අපි අපිට ඕන විදිහට හැසිරෙනවා. සමහරවිට අපි හිතමුකෝ ගොඩ නැගිල්ලක් හදන්න ගෙයක් හදන්න මුල් ගල තියන්න යනවා. ඒ වෙලාවට ස්වාමින් වහන්සේලා වැඩමවල පිරිතුත් කියනවා. ඒ විතරක් නෙවෙයි ඒක කරලා අවසානයේ ස්වාමින් වහන්සේලා වැඩියහම යంత్ర මන්ත්‍ර ජ්‍යොතිෂ්‍ය ආදී මේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු කාරණා සිදු කරමින් බොහෝ දෙනෙක් කටයුතු සිද්ධ කරනවා. ඉතින් මෙතනදී අපිට අහන්න වෙන්නේ දැන් මේ ධනංජානි ගෝත්‍රයේ අය මෙලෝදයක් දන්නේ නැති අයද? මේගොල්ලෝ මහ පුදුම බුද්ධියක් තියෙන අය. බ්‍රාහ්මණ වංශයේ අය පුදුමාකාර දැනුමක් තියෙන අය. කොටින්ම කිව්වොත් රජවරුන්ටත් ශිල්ප ශාස්ත්‍ර උගන්වන අය. ගෙයක් හදන්න කිව්වොත් ගෙයක් හදන්න පුළුවන්. වඩු වැඩ කරන්න කිව්වොත් වඩු වැඩ කරන්න පුළුවන්. ඉංජිනේරුවෙක් වෙන්න කිව්වොත් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන්න කිව්වොත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. සිහි විසඥ නොකර ශල්‍ය කර්මයක් කරන්න කිව්වොත් දැනෙන්නේවත් නැතුව ශල්‍ය කර්ම කරන්න පුළුවන් වෙන තරමට මේගොල්ලෝ ඒ තරම්ම ඉගෙන ගත්ත මහ දක්ෂයි. පින්නතුනි ඒ තරම් මේගොල්ලෝ දක්ෂයෝ. යంత్ర මන්ත්‍ර තන්ත්‍ර පිළිබඳව හොඳටම දැනුමක් තියෙන අය. තමන් ඉස්සරහා ඉන්න කෙනාට විතරක් නෙමෙයි තමන් ජීවිතේටවත් දැකලා නැති කෙනෙක් වෙනුවෙන් වුණත් ඒ අයව හිංසාවට පීඩාවට පමුණවන්න පුළුවන්
තරම් ප්‍රබල මන්ත්‍ර යන්ත්‍ර තන්ත්‍ර ඒගොල්ලෝ දන්නවා. ජීවිතේටවත් දැකලා නැති කෙනෙක් වෙනත් වෙන්න පුළුවන්. මේ රටේ නැතුව වෙන රටක ඉන්න කෙනෙක් වෙන්න වුණත් පුළුවන්. ඒ වගේම නැකත් බලිබිලි තොවිල් ආදී හොඳටම මේගොල්ලෝ දන්න අය. එතකොට මොන කාරණාවක් මේගොල්ලෝ කළත් මේගොල්ලන්ට පුළුවන් භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැන එක විදිහක් කරලා නැති තැන තමන්ගේ විදිහට කටයුතු කරන්න. නමුත් ධනංජානි බැමිණිය කොයිතරම් භාග්‍යවතුන් වහන්සේට සෙනෙහවන්තයිද? කොයිතරම් තමන්ගේ ශාස්ත්‍රවරයන් වහන්සේ පිළිගත්තද? කොයිතරම් භාග්‍යවතුන් වහන්සේට කී කරුණාද කිව්වොත් හැම මොහොතකම සිහිකලේ භාග්‍යවතුන් වහන්සේ ගැන විතරයි. කරන කියන සියලු කාරණා භාග්‍යවතුන් වහන්සේ මතක් කරපු කාරණා විතරයි. යම් කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නම් එහෙම භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු කාරණාවක් කවදාකවත් සිද්ධ කරන්නේ නැහැ. පින්තුනි, ඔබට එහෙම වෙන්න පුළුවන්ද? අපි එහෙම නැද්ද? අපි කොහොමද? බොහෝ වෙලාවට අපි හිතමුකෝ දැන් අපි මෙහෙම සමාජයේ ඉන්නකොට කෙනෙක් කෙනවා මාත් එක්ක කතා කරන්න. ඒක නම් මල් ළඟට ඇවිල්ලා මං ඉන්න වැරදි මතයක් බෙදින්න ධර්ම කරුණු කියලා දෙනවා. සමහර වෙලාවට ඔහුට තියෙන විරුද්ධ වෙන්න බැරිකම නිසා, එහෙම නැත්නම් ධර්මයට විරුද්ධ වෙන්න බැරිකම නිසා අපිට තර්ක කරලා හරි නොකරලා හරි පරාජයටපත් වෙලා හරි අපිට නිහඬ වෙන්න සමහරලාට සිද්ධ වෙනවා. ඔව් ඉතින් ඒකත් එහෙමයි කියලා නතර වෙනවා. එහෙම නතර වුණ අපි සමහර වෙලාවට කියනවා දැන් මං වැරදි කියලා කරුණු ඔප්පු වෙලා. හැබැයි ධර්ම කාරණා විශ්මතු වෙලා. මං වැරදි කියලා ඔප්පු වෙලා. එතකොට අපි කියන්නේ මොකද්ද? ඔව් ඉතින් ඒකත් එහෙම තමයි. ඒ උනාට ඉතින් කියලා අපි අර කරුණු සමතුලිත කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ තමන් වැරදි කියලා 100%ක්ම පිළිගන්නෙත් නැහැ. පින්තුනි, දෘෂ්ටිය පිරිසුදු නැතිනම් කොහොම සසරින් එතර යන්නද? දැක්ම පිරිසුදු නැතිනම් කොහොම සසරින් එතර යන්නද? දිට්ඨින් උජුං කරති. දෘෂ්ටිය ඍජු කරගෙන නැතිනම් සසරින් කොහොම ගොඩ යන්නේද? එහෙමනම් බොහෝ දෙනෙක් කරන්නේ ධර්ම කාරණා Tamanට ඕන විදිහට ගලප ගන්න උත්සාහ කරන එකයි. නමුත් මට හිතෙනවා එතන තියෙන්නේ හරි අකෘතඥකමක් කියලා. එක පැත්තකින් බැලුවොත්. එයි මං එහෙම කියන්න හේතුව පින්තුනි, ධර්මයේ ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ ශාසනය අපිට ඕන විදිහට ගලප ගැනීම ඒක මහා යථාධාරණයක්. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? ධර්මයට අනුව අපි ගැලපෙනවා මිසක් ධර්මයේ කවදාවත් අපිට අනුව ගලප ගන්න ඕනේ නෑ වැරදි විදිහට. හරි විදිහට ගලප ගන්නවා නම් කමක් නෑ. නමුත් බොහෝ වෙලාවට අපි කරන්නේ අපි කරන වැරදි වැඩ වහගන්න ධර්මයේ භාවිතා කරනවා. ඒ නිසායි සඳහන් කරන්නේ සමහර අයට මේ උතුම් වූ ශාසනය හරියට නිකන් කඩුවකුයි පලිහකුයි වගේ. නමුත් හැබැයි සත්පුරුෂයෝ කවදාක්වත් කඩුවක් පලිහක් විදිහට මේ ශාසනය භාවිතා කරන්නේ නැහැ. ධර්මයට අනුව ගැලපෙනවා මිසක් ධර්මයේ Tamanට අනුව ගලපගන්නේ නැහැ. හැබෑවටම ගෞරවයක් තියෙනවා නම් පින්තුනි, ධර්මයේ සඳහන් වෙන කාරණාවන් වලට අනුව ගැලපෙන්න ඕනේ. නමුත් මෙහෙම සඳහන් කරනකොට ඒක බොහෝම දුෂ්කර වැඩක්. ඒක බොහෝම අමාරු කාර්යයක්. ඒක කරන්න බොහොම අමාරුයි. මහා කැපකිරීම කරන්න වෙනවා. නමුත් පින්තුනි, කැපකිරීම නොකර කොහොම සසරින් ගොඩ යන්නේද? සසරින් ගොඩ යන්න නම් කැපකිරීම කරන්න එපායේ. කැපකිරීම කරන්න ඕනේ. කැපකිරීම නොකර ලෝතුරා සම්මා සම්බෝධියටවත් පත් වෙන්න පුළුවන්ද?
කරපු කැපකිරීම වල අසීමාන්තික භාවයේ සම්මා සම්බෝධිය ලැබෙන්න. එදා දීපංකර දසබලයන් වහන්සේගේ පාදමූලයේ සුමිත්තාවට මතක් කළේ. පාද පරිචාරිකාව වෙන්න පෙරම් පුරනවා කියලා කිව්වහම සුමිත්තා ඔබ හිතන්න එපා ඒක ලේසි කියලා. මේක සැප පහසුකම් එක්ක සුකුමාලව යන ගමනක් නෙවෙයි. දුක් විඳින්න වෙයි සුමිත්තා කියලා කිව්වා. ඔබට ඔබේ කුසෙන් උපදින දරුවන්ව දෙන්න වෙයි. ඔබ එකතු කරන දේවල් දෙන්න වෙයි. ඔබ හම්බ කරන දේවල් දෙන්න වෙයි. ඔබවත් සමහර විට දන් දෙන්න වෙයි. ස්වාමීනි, ඒ හැම කාරණාවක්ම මම පිළිගන්නවා. ඔබ වහන්සේ මාව කාටවත් දන් දුන්න කියලා කිසිම අමනාපයක්වත් මං ඇති කරගන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා කිව්වා. කැපකිරීම. එදා දරුවන්ව ජෝජක බමුණට දන් දෙනකොට අපි අහලා තියෙන්නේ කඳුළු වෙනවා කියලා ඇස් දෙකෙන්. නෑ පින්නතුනේ, ලේ වලින් අඬන්නේ ඒ තරම් කඳුළු උණු වෙලා, ඒ තරම් ලේ වලින් අඬන්නේ. කොයි තරම් දුක් විඳද? ඒක මතක් කළේ ආනන්දයන් වහන්සේට. ආනන්දේ, එදා දරුවන්ව මන් දැන් දෙනකොට දරුවන්ගේ පිට දැකලා මගේ ඇස් දෙකෙන් එළියට ආවේ කඳුළු නෙවෙයි ලේ කියලා මතක් කළා. ජෝජක බමුණ ගහලා වැඩ අරගෙන පිට රත් පැහැවෙන්න, ලේ පැහැවෙන්න ගහලා. කැපකිරීම. සසරින් එතෙර යන්න බලාපොරොත්තු වෙන හැමෝටම කැපකිරීම කරන්න වෙනවා. ඔබත් ආන් එහෙම කැපකිරීම කරලා දෙන්නේ. ඔබත් කැපකිරීම කරන්න සූදානම්ද? කැපකිරීම කරන්නේ නැතුව කෙසේනම් නිවන් දකින්නේද? දානය කියන්නේ කැපකිරීමක් නේ. දානය, සීලය, භාවනාව මේ සියල්ලම තුල තියෙන කැපකිරීම. මහත් වූ පරිත්‍යාග, මහත් වූ කියලා කිව්වේ බොහොම සුළුපටු නෙවෙයි, මහත් වූ පරිත්‍යාග. සසරින් ගොඩ යන්නේ ඒ තරම් කැපකිරීම කරන්න ඕනේ. එතකොට ධනංජානි බැමිණිය ළඟ කොයි තරම් ශ්‍රද්ධාවක් තිබ්බද කියන එක මෙතන අපට පේන්නේ නැද්ද? අපි බොහෝ වෙලාවට සමාජයේ තියෙන කාරණාවන් වලට බයි හැබැයි කාරණාව පවා හංගනවා. සමහරවිට අපි හිතනවා මේ මිනිහා මට බණී එහෙම කිව්වොත්, අර මනුස්සයා මට චෝදනා කරයි එහෙම කිව්වොත්, මේ මුළු ගමම මම මෝඩයා කියලා හිතයි මම ওই කාරණා හරියට පැහැදිලි කරන්න ගියොත්. එහෙම කියලා හිතලා ධර්ම කාරණාව පවා ඉස්මතු කරන එක නතර කරලා පැත්තකටලා ඉන්න අපි තීරණය කරනවා. නමුත් ඉතින් එහෙම කරන එක කොයිතරම් අභාග්‍ය සම්පන්න කාරණාවක්ද? ඒ වාගේ අය අතරේ ධනංජානි බැමිණිය තමන්ගේ ස්වාමියා ඉදිරියේ මතක් කරන්නේ, ඔබට එහෙම කරන්න පුළුවන් වුණාට මම භාග්‍යතුන් වහන්සේ මතක් වුණොත් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරනවා. ඒක ඔබට නතර කරන්න බෑ. ඔබ ඒක නතර කරන්න උත්සාහ කරන්නත් එපා. ඔබ ඒකට කටයුතු කරන්නත් එපා. වෙනතුනේ, ඒ අප්‍රමාණ ශ්‍රද්ධාව අපි ළඟ තියෙනවාද? ඒ ශ්‍රද්ධාව නැමැති යතුර අපි අතේ තියෙනවාද? සම්මා සම්බුද්ධ ශාසනය කියන මණික් ගුහාවට ඇතුල් වෙන්න. භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නවා කියලා කිව්වොත්, භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා කියලා කිව්වොත්, යම් කාරණාවක් ප්‍රතික්ෂේප කරා නම් භාග්‍යවතුන් වහන්සේ මහණෙනි ඒක කරන්න එපා, ඒකෙන් ඔබ සුගතියට යන්නේ එක නැති කළා දුගතියට යනවා, ඒ නිසා ඒකෙන් ගැලවෙන්න කියලා ඒකට අපි කොයිතරම් අකමැති වුණත්, අපි හිතන කාරණාවට කොයිතරම් කැමති වුණත්, අපි
භාග්‍යතුන් වහන්සේට කීකරු වෙනවා නම් අපි හිතන කාරණාවට අකමැති වෙන්නේ අකමැත්තෙන් හරි අපිට සිද්ධ වෙනවා. හරියටම භාග්‍යතුන් වහන්සේට කීකරු වෙනවා. එහෙමනම් කල්පනා කරන්නකෝ අපි දන්න කාරණාව කොයිතරම් හරි කියලා හිතාගෙන හිටියත් භාග්‍යතුන් වහන්සේ අපි ළඟට ඇවිල්ලා කිව්වොත් ඕක වැරදි කියලා ඒක එහෙම තමයි නමුත් කියලා අපි කතා කරනවට වඩා එහෙමයි ස්වාමීනි එහෙමයි මෙච්චර කාලයක් මට වැරදුනා ඔය දේශනා කරපු කාරණාව ඊටාම නිවැරදි මම ඒ කාරණාව පිළිගන්නවා කියලා පිළිගන්න පුළුවන් නම් සමහර වෙලාවට පිළිගන්න අපට හිතෙන්නේ නැහැ. පිළිගන්න යනකොටත් අපේ හිතේ නිකන් උල්කටු වලින් විසකටු වලින් ඉදිකටු වලින් අයින්නවා වගේ. වේදනාව මාන්නකාරකම් නිසා කෙලෙස් නිසා. නමුත් නෑ මං වැරදි ස්වාමීනි. මෙච්චර කාලයක් මට වැරදුනා ස්වාමීනි. ලක්ෂ ගණන් පිරිස මැද්දේ වුණත් නැගිටලා කියන්න පුළුවන් වෙන්න ඕනේ මට වැරදුනා මන් දන්නේ නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ හරි භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නවා කියලා. පින්තුනි මං අහන්නේ අපේ පින්තුන් ළඟ මේ ගුණ තියෙනවද බලන්න. ඔබ ගාව විතරක් නෙවෙයි මං ගාවත් මේ ගුණ තියෙනවද කියලා අපිත් බලන්න ඕනේ. මොකද ඔබ වගේම මමත් සසරින් ගොඩ යන්න ඕනේ. මං වගේම ඔබත් සසරින් ගොඩ යන්න ඕනේ. මේ වෑයම සසරින් ගොඩ යෑම උදෙසායි. ඉතින් ඔබ විතරක් නෙවෙයි මේකේ කැපකිරීම කරන්න ඕනේ. මමත් එහෙමයි අපිත් එහෙමයි. සියලු දෙනාම කැපකිරීම කරන්න ඕනේ. ඔබට කියලා අමුතුවෙන් දෙයක් මට කියලා අමුතුවෙන් වෙනසක් නෑ. අපි සියලු දෙනාට මේ උතුම් වූ ධර්මය මේ උතුම් වූ ශාසනය සර්ව සාධාරණයි. එකම විදිහටයි සලකන්නේ අපි හිත පිහිටුව ගත්ත ආකාරයට අනුව. එහෙමනම් මේ ශාසනයේ ගමනක් යන්න මම සූදානම්ද කියලා ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේ නැද්ද? ධනංජානි බැමිණියේ එහෙමනම් මං කොහොමද කියලා? මම් මොන වගේද කියලා? දුක හිතෙනවා ගොඩක් වෙලාවට අපිට එතකොට. අනේ එතකොට මට වැරදිලා ඇත. සමාජයේ තියෙන වැඩිපුරම දෘෂ්ටීන් වලට මං කොයිතරම් අහුවෙලා තියෙනවද? බෞද්ධ යයි සම්මත අය අතරේ මම බෞද්ධෙක් වෙලත් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ පැත්තේ මං හිටගෙන නම් ඒ කියන්නේ දෘෂ්ටිගත වීම වලට අහුවෙලා. උදාහරණයක් කිව්වොත් සම්මා දිට්ඨිගත දෙවිවරු සරණ යනවා වෙනුවට මිත්‍යා දෘෂ්ටිගත දෙවිවරු සරණ ගිහිල්ලා. භාග්‍යවතුන් වහන්සේ යම් කාරණාවක් ප්‍රතික්ෂේප කරා නම් එපා කියලා ඒ කාරණා අපි පිළිගන්නවා. ටිකින් ටික අතාරිනවා පස්සේ අතාරිනවා කී අපේ හිතම අපි දන්නේ නැතුව අපි රවට්ටලා. එතකොට මේ එපා කිව්ව කාරණා අපි කරනවා නම් භාග්‍යවතුන් වහන්සේට කීකරු නෑ. සුප්පබුද්ධේ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නම. නමුත් සඳහන් කළේ සුප්පබුද්ධ කුට්ටි කියලා. ඇයි මුළු ඇඟ පුරාවටම කුෂ්ඨයක් තියෙනවා. නමුත් මේ උත්තමයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න එනකොට මං සෝවාන් වුණා ස්වාමීනි කියලා වන්දනා කරගන්න යන්නේ. නමුත් සක්දේවිදු කල්පනා කරලා බලනවා පරීක්ෂා කරලා බලනවා. ළඟට ඇවිල්ලා කියනවා සුප්පබුද්ධේ මං ඔබට ඉල්ලනෝ නෑම දෙයක් දෙන්න. රං රෙදීද මුතු මැණික්ද කහවණුද ගෙවල් දොරවල්ද ඉඩකඩම්ද යාන වාහනද බලයද නම්බුද ඔය ඔක්කොම මං ඔබට දෙන්නම්. උඹේ රෝගෙත් සුවපත් කරන්න. සුප්පබුද්ධේ හැබැයි උඹ මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕනේ කිව්වා. මොකද්ද කියලා ඇහුවා. බුදුන් නෙවෙයි කියාපන් කිව්වා. දහම් නෙවෙයි කියාපන් කිව්වා. සංගුන් නෙවෙයි කියාපන් කිව්වා. මේ පරීක්ෂණයක්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේට නිග්‍රහ කරපන්. ධර්ම රත්නයට අපහාස කරපන්. සංඝ රත්නයට නිඳා කරපන් කියලා මේ කියන්නේ. ඒ විලේ අහනවා
ඒ උතුම් වූ රත්නත්‍රයට මට නිග්‍රහ කරන්න කියන ඔබ කවුද? එහෙම ඇහුවාම සඳහන් කරනවා මමද? මං වෙන කවුරුවත් නෙමෙයි සුප්පබුද්ධ. මං තමයි දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු කියලා. කාරණා සඳහන් කරලා තියෙන්නේ. බැනලා එලව ගන්නවා. සක්දෙවිඳු නෙමෙයි කවුරුණත් කමන්නේ. ආපුවත බලාගෙන යන්නේකයි ඇත්තේ. ඒ තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේට ශ්‍රී සද්ධර්ම රත්නයේට මහ සංඝරුන්ට මං කවදාක්වත් නින්දා පහස චෝදනා කරන්නේ නැහැ. මේ කාරණා කිව්වයින් පස්සේ සක්දෙවිඳු යන්න යනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරනවා. සුප්පබුද්ධේ ඒ වාගේ ශ්‍රාවකයෝද අපි පිළිගත්තනම් ටිකක් නෙවෙයි 50-50වත් නෙවෙයි 60-60වත් නෙවෙයි 100%ක්ම පිළිගත්තා වෙන්න ඕනේ. බලන්න කල්පනා කරලා ස්වයං විවේචනයක් අත්තනා චෝදයන්තානම් තමන්ට තමන්ම චෝදනා කරගෙන පටිමාසේත අත්තනා තමන්ට තමන්ම විමසගෙන බලන්න මම මේ තථාගත ශාස්ත්‍රවරයන් වහන්සේ හරියටම සරණ ගිහිල්ලාද ඉන්නේ කියලා විමසන්න. එක පාරම නිවන් දකින්න කලින් විමසලා බලන්න සරණ සීලේවත් අඩුමතරමේ පිරිසිදුයිද? භාග්‍යතුන් වහන්සේ කොයි තාක් දුරට මම පිළිඅරගෙන තියෙනවද? මගේ ජීවිතේම කැප කරලා රත්නත්‍රයේ පිළිඅරගෙන තියෙනවද? බලන්න කල්පනා කරලා. බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ අපට නිවන් වැඩෙන්නේ නැත්තේ ඇයි මේ ජීවිතේ මාර්ගඵල ලැබපු කෙනෙක් අපි දැකලා නැහෙනි කියලා චෝදනා කර කර යනවා. සමහර වෙලාවට අතීතයේ හුඟක් අය බණ අහනකොට දේශනාව නිමා වෙනකොට මාර්ගඵල ලැබෙනවා. නමුත් දැන් ඇයි අපිට එහෙම වෙන්නේ නැත්තේ කියලා මිනිස්සු අහනවා ප්‍රශ්න අහා බයිනවා මේ ශාසනයට. නමුත් මේ ශාසනයට බැන්නට වැඩක් තියෙනවද? වෙනතුනි මේ ශාසනයේ වැරද්දක් මේ ශාසනයේ දුර්වලතාවයක් නෙවෙයි ඒක. කාගේ දුර්වලතාවයක්ද? තමන් සතුව තියෙන දුර්වලතාවය. ඒ දුර්වලතාවය තමන්ගේ. ඒ නිසා මේ ශාසනය හරියට දකින්න නිවැරදි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම තමන් කරන වැරද්දට තමන්ටම චෝදනා කර කර ඒ කාරණාව වැරදි නමුත් භාග්‍යතුන් වහන්සේමයි හරි කියා ධර්මයේ දේශනා කරන උත්තමයන්ගෙම බණහඬ. ඒ උත්තමයන්ම ඇසුරු කරන්න. ඒ ශ්‍රාවකයන් එක ගමනක් යන්න. ඒ ශ්‍රාවකයන්ගෙම ධර්මයේ ඉගෙන ගන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නිර්මල පැවැත්ම තාම එහෙමම තියෙනවා. ලැබිලා තියෙන වෙලාවේ ප්‍රතිඵල නෙලා ගන්න. මේ පපුවට තට්ටුවක් දාගෙන අහන්න මම ධනංජානි වගේද සුප්පබුද්ධ වගේද කියලා විමසන්න. මුලින් කරුණු දක්වනකොට භරද්වාජ බමුණ පිළිබඳව කරුණු කියනකොට භාග්‍යවතුන් වහන්සේලා නිග්‍රහ කළා කියනකොට අපිට කොයිතරම් කේන්තියක් එනවද? මං හිටියානම් බලාගන්න තිබුණා භරද්වාජට. එහෙම පවා අපිට චෝදනා කරන්න හිතෙනවා. එහෙම පවා අවවාද දෙන්න අපට හිතෙනවා. නමුත් මේ වෙනකොට රහතන් වහන්සේ නමක් වෙලා වැරදි වලට සමාව අරගෙන සසරි ගිතර ගිහිල්ලා ඒ උත්තමයට බැන ඒ උත්තමය පිළිබඳ දේශසිතක් උපදවගෙන අපි මේ සසරේ තාම දුක් විඳිනවා. අඩුපාඩුව කාගේද? ඒගොල්ලුන්ගේ නෙමෙයි. තමන් ළඟයි අඩුපාඩුව තියෙන්නේ. ඒ නිසා මේ කරුණ විමසන්න. පපුවට තට්ටුවක් දාගෙන අහන්න මම මේ ශාසනයේ මුලයි මැදයි අගයි පටලෝගෙනද ඉන්නේ? මුලයි මැදයි අගයි හරියටම තේරුම් අරගෙනද ඉන්නේ? විමසන්න. විමසලා තාමත් පරක්කු නෑ ඔයගොල්ලෝ. හුස්ම වැටෙනවා කියන්නේ තාම පනනල ගැහෙනවා. පන්නල ගැහෙනවා කියලා කියන්නේ විඥානයේ තාම මේ ඇඟ දාලා ගිහින්නේ. ඒ කියන්නේ තාම
මේ ඇඟ ඇතුලේ අපි ජීවත් වෙනවා. ඒ නිසා අපට පුළුවන් තාමත් හැදෙන්න. භාග්‍යවතුන් වහන්සේ සතුටු කරවන විදිහ කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න. භාග්‍යවතුන් වහන්සේ චෝදනාව සිදු කරන කෙනෙක් බවට පත් වෙන්න එපා. මුළු ලෝකෙම මට නිඳා කරයි. ඒ නිඳාව කරාට බය වෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ නිඳාව ලබන්නේ නැත්තම් ඇති. මුළු ලෝකෙම දඬු මුගුරු උස්සගෙන ඇවිල්ලා මට ගහලා බිම දාගෙන තලල පෙලල චප්ප කරලා මරලා දායි. කමක් නැහැ උනාවේ. නම භාග්‍යවතුන් වහන්සේගේ නිඳාවට පාත්‍ර වෙන කෙනෙක් වෙන්න එපා. පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ සතුටු කරවන විදිහ කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න. තාත්තව සතුටු කරපු දරුවෝ වගේ වෙන්න උත්සාහ කරන්න. ධනංජානි බැමිණිය වගේ, බරද්වාජ බමුණ වගේ සසරින් එතර යන සුප්පබුද්ධ වගේ සසරින් එතර ගියේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වෙන්න උත්සාහ කරන්න. ඒ වෙනුවෙන් වෙරවැයන් වඩන්න. මේ උතුම් වූ ශාසනයේ ගුණ පුරන්න. ප්‍රමාද නැතිව වෙරවැයන් වඩන්න. ඔබ හැම දිනාටම මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, භාග්‍ය, වාසනාව නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. අද ප්‍රඥා රූපවාහිනිය තුලින් මුළු මහත් ලෝකෙටම ධර්මයේ දානය කරන්න දායකත්වයේ සපයන්නට යෙදුණී මොරගහමුල්ල මැදමහනුවර පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී ශීලා ඒකනායක පින්වත් මහත්මිය සහ දුවදරු පිරිස වන නයනා, දිනේෂ්, තනුජ් සහ ලේලිවරුන් වන ලලනී, මොනිකා, චම්පි සහ බෑනනුවන් වන සෙනවිරත්න යන අය විසින් අරමුණු වශයෙන් සඳහන් කරන්නේ මීට වසර 5කට ප්‍රථම පරලෝ සැපත් වන්නට යෙදුනේ විශ්‍රාමික විදුහල්පති WWS ඒකනායක පියතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් සසර කතරින් එතර යන්නේ අප රැස් කළ එක්කල සියලු කුසල් මේ උතුම් වූ ධර්ම දානමේ කුසල කර්මයේ තුලින් රැස් කරන කුසල්ද අඩුනතු අනුමෝදන් වේවා කියන අරමුණින් මේ කටයුතු සිද්ධ කරන්නේ. මීට වසර 40කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුනේ PB රත්නායක පියතුමන්ටද මීට වසර 20කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුනේ හේන්මැණිකේ රත්නායක මෞතුමියටද මීට වසර 16කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුනේ සුජීවන් ඒකනායක පුතණුවන්ටද පරලෝ සැපත් වන්නට යෙදුනේ TB රත්නායක සහෝදරයාටද පරලෝ සැපත් GW සෙනවිරත්න MB දොඩම්බල චන්ද්‍රා දොඩම්බල HM අබේරත්න MG රංමණිකා යන ඥාති පිරිසටද භවගාමී ජීවිතයේ සුවපත් වේවා යන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඒ වගේම අවසරයි අපගේ ධර්මාචාර්යයන් වහන්සේ අපව මේ ශාසනික ගමන් මගට යොමු කරපු සත්පුරුෂෝත්තමයන්න් වහන්සේටද පින් අනුමෝදනාවන් සිදු කරනවා. අවසරයි නම කියන්නේ කෝරළයාගම සරණතිස්ස මාහිමිපාණන් වහන්සේටද ගෞරවනීය දේශකයන්න් වහන්සේටද තව තවත් ශාසනික මෙහෙවර තුළ යෙදීමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ උදාපත් වේවා කියලා අපට පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. සුජීවත්ව සිටින සියලුම නෑදෑ හිතවතුන්ටද උතුම් වූ ධර්ම අවබෝධයේ පිණසම
මේ පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සම්මා දිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව්‍ය රාජීන් වහන්සේලාටද මේ පින් අනුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ පින්වත් පාඨශාලාචාරිණී ශීලා ඒකනායක මහත්මිය තුළු දුවදරුවන් පිරිසටද තව තවත් ලෝක ශාසනික මෙහෙවර සිදු කරමින් තමන්ට සසරින් එතෙර යන්න කටයුතු සකස් කරගන්නවා වගේම තව බොහෝ දිනෙකට සසරින් එතෙර යන්න කටයුතු සකස් කරලා දෙන්න ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම සම්මා දිට්ඨිගත උත්තමයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් කළ හැමත පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදය උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම උදෙසාම මේ උතුම් කුසලය පාරමී ධර්මයන් බවට මෙපත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ආකාසට්ටා චබුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. රාගක්ඛයෝ නිබ්බානං